විශේෂයෙන් දූෂණ විරෝධී හඬේ අපි පහුගිය කාලේ පුරාවට ඔබත් සමග එකතු වෙලා රටේ විවිධ ස්ථානවල සිද්ධ වෙන මහජන මුදල් මංකොල්ල කෑම් දූෂිත ගනුදෙනු අයථා ගනුදෙනු මේ සම්බන්ධයෙන් රටට තොරතුරු කිව්වා. ඔබ ඒ තොරතුරු වාර්තා කළා. විවිධ තැන්වලට අපි මේවා පැමිණිලි කරා. ඒවා සම්බන්ධයෙන් විභාග ආරම්භ වුණා. ඒවා යම් විමර්ශනයකට ලක් වුණා සහ නැවත එවැනි සිදුවීම් ඇතිවීම සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාව සංවාදය සමාජයේ ජනතා මුදල් අයථා පරිහරණයන් වලට එරෙහිව ජනතා දේපල වංචනික දූෂිත ගනුදෙනු වලට සම්බන්ධ කරගන්න එකට එරෙහිව අපි ගෙන යන හඬේ අපි ගෙන යන ක්‍රියාමාර්ගවල තවත් එක් පියවරක් හැටියට තමයි දූෂණ විරෝධී හඬේ අපි අද මේ පුවත්පත් සාකච්ඡාව කැඳවුවේ. වර්තමාන අපේ රටේ තක්ෂලාව එහෙම නැත්නම් අපේ රටේ පාසල් පද්ධතිය අපේ රටේ අනාගතය මූණ දෙමින් තියෙන අභාවාචක අවාසනාවන්ත අත්දැකීමක් සම්බන්ධයෙන් ඔබත් සමග අප මේ සමාජයට ගෙනහැර දක්වන්න උත්සාහ කරන තොරතුරු කරුණු කාරණා ප්‍රමාණය ඔබට කියන්න මෙතනින් ඉස්සරහට අපි දූෂණ විරෝධී හඬ මොකද්ද කරන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් කරුණු කියන්න. ඔබ දන්නවා අපේ රටේ පාසල් පද්ධතිය කියලා කියන්නේ අපේ රටේ 41 ලක්ෂයකට වැඩිය මේ රටේ අනාගත පරපුර අපේ දරුවෝ ඉගෙන ගන්න තැන්. ඒතර මේ තැන්වල ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් තමයි රටේ සියලුම ජනතාව ගෙවන බදු මුදල් ගෑස් සිලින්ඩරයට, පෙට්‍රල් ලීටරයට, කිරිපිටි පැකට් එකට, පොඩි එකාගේ බිස්කට් පෙට්ටියට, පාන් පිටි ටිකට මේ සියලු දේවල් වලට ගෙවන බදු මුදල් වලින් තමයි මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය වෙච්ච මුදල් වෙන් කිරීම කරන්නේ. එතකොට රටේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණවත් මුදල් වෙන් කරන්න කියන කාරණේ සම්බන්ධ වෙච්ච දැවැන්ත සමාජ සාකච්ඡාවක් මේ වෙලාවේ තියෙනවා කියන කාරණේ ඔබ දන්නවා. ඒ මොකද අපේ රටේ අධ්‍යාපනය ඇතුලේ දවසින් දවස ජනතාවට එහෙම නැත්නම් රටේ එදා පාසල්වල ජීවත් වෙන පාසල්වල ඉගෙන ගන්න දරුවන්ගේ අම්මා තාත්තට බර පටවන්න තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය දවසින් දවස දියත් වෙමින් ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. අපි එහෙම කියන්නේ ඔබට මතකයි පහුගිය දිනවල මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු දවස් 100ක වැඩ වර්ජනයක් කළා අධ්‍යාපනයට කරන මුදල් වෙන් කිරීම වහාම වැඩි කරන්න කියලා. ඒ අරගලය ඇතුලේ තිබුණේ අධ්‍යාපනයට වෙන් කරන මුදල දවසින් දවස කප්පාදු වෙනවා. මෙම කප්පාදුනොත් එහෙම අපේ රටේ අධ්‍යාපනයේ අනාගතයේ බරපතල අවදානමකට ලක් වෙනවා. නිසා දූෂණ විරෝධී හඬේ අපේ අරගලය අපේ ඌමනාව නිදහස් අධ්‍යාපන අයිතිය දිනා ගැනීම වෙනුයි. එහෙම කිව්වම ඔබට ප්‍රශ්නයක් ඇති. ඒක නිදහස් අධ්‍යාපනය නෙමෙයිද මේ තියෙන්නේ කියලා. අපිට තියෙන ප්‍රශ්නේත් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ නම් දූෂණ විරෝධී හඬට පහුගිය 9 වෙනිදා මාධ්‍ය වලට අපි නිකුත් කළා මේ රටේ පාසල් වලින් මුදල් අය කිරීම සම්බන්ධයෙන් තියෙන තොරතුරු අපිට ඉදිරිපත් කරන්න කියලා. විශේෂයෙන් රටේ පාසල් දරුවන්ගේ මුදල් අය කිරීම තහනම්. මුදල් එකතු කිරීම තහනම්. නිසා ඒ පුවත්පත් ජනමාධ්‍ය ආයතන විද්‍යුත් සියලු දේවල් ඔබ අපේ දැන්වීම ප්‍රසිද්ධියට පත් කළාට පස්සේ දුරකථන, ෆැක්ස්, ඒ වගේම ඊමේල්, තැපෑලෙන් ආපු ලිපි පවා ඉතා විශාල ප්‍රමාණයක් වර්ගීකරණය කරලා අපි මේ දූෂණ විරෝධී හඬට ආපු ලිපි ටික අද අපි ඔබත් එක්ක මේ තොරතුරු කතා කරන්න ගෙනාවේ. අපේ රටේ පාසල තුල ඇති වෙලා තියෙන ඛේද වාචකයේ තරම මොකක්ද කියන කාරණේ ඔබත් එක්ක කියන්න. ඒ නිදහස් අධ්‍යාපනයේ නැවත දිනා ගැනීම වෙනුවෙන් අපේ රටේ දෙමව්පියන් එක්ක අපේ රටේ දිසාපාමොක් එහෙම නැත්නම් අපේ රටේ ආචාර්ය අපේ රටේ ගුරුවරුත් එක්ක මේ සාකච්ඡාව සංවාදයේ වඩා පළල් ලෙස ඉදිරියට ගෙනියන්න. ඒ වගේම රට ඇතුලේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කප්පාදුව මුදල් වෙන් කිරීම කරන කප්පාදුව නවත්තලා අවශ්‍ය ප්‍රමාණයට මුදල් වෙන් කරන්න කියන බලපෑම කරමින් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යන අරගලේ ඉස්සරහට ගෙනියන්න. අපි ඔබට කියන්න ඕනේ මේ පහුගිය දින 10කට ආසන්න කාලයක් අපි මේ තොරතුරු ලැබෙන බලන් හිටියා. මේ 9 වෙනි සෙනසුරාදා ඉඳන් පුවත්පත්වල වාර්තා වෙච්ච තැන ඉඳන් මේ සඳහා අපිට දුරකථන ඇමතුම් 077 302 9004 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුම් අති විශාල ප්‍රමාණයක් පැමුණා. දුරකථන ඇමතුම් 2000කට වැඩි අපි
පිළිතුරු සපයලා තියෙනවා. දුරකථන ඇමතුම් 2000කට වැඩිය. මේ මොහොත වෙනකොට පැක්ස් පණිවිඩ වලින් ලැබිච්ච පැක්ස් පණිවිඩ 425ක් අපි ළඟ තියෙනවා. ඊමේල් වලින් අපිට ඊමේල් වගින් තොරතුරු යවපු ඊමේල් පණිවිඩ 36ක තොරතුරු අපි ළඟ තියෙනවා. ලිපි තැපැල් කරලා යවපු ලිපි 154ක 55ක තොරතුරු අපි ළඟ තියෙනවා. දූෂණ විරෝධී හඬට මේ රටේ දෙමව්පියන්, මේ රටේ පාසල් වල ගුරුවරු, ඒ වගේ මේ පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් ආණ්ඩුවේ චක්‍ර ලේඛන වලින්ම හදලා දෙමව්පියන්ට බලපෑම් කරලා තියෙන පාසල් කළමනාකරණ කමිටු වල කමිටු නියෝජිතයෝ, කමිටු පිටි සහ දෙමව්පියෝ අපිට ඔප තොරතුරු තමයි මේ තියෙන්නේ. මේ වෙනකොට අපිට ලැබිච්ච පැමිණිලි ප්‍රමාණය 2616ක්. ලිඛිතව ෆැක්ස් මගින්, ඊමේල් වලින්, දුරකථන ඇමතුම් වලින් අපිට එවන ලද පැමිණිලි සියල්ල ගත්තාම 2616ක්. මේ පුවත්පත් සාකච්ඡාවට එන්න පිටත් වෙච්ච කාර්යාලයෙන් පිටත් වෙච්ච මොහොතේ 9:30ට මේ පැක්ස් පණිවිඩයක් ලැබුණා. මේ ලැබුණ පැක්ස් පණිවිඩය හම්බුනේ පාසල් වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් පරකඩුව නාරද මාධ්‍යම මහාවිද්‍යාලයේ දරුවන්ගේ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන්. රුපියල් මට ඔබට කියන්න ඕන කරුණු ගත්තාට පස්සේ මේ තමයි తত্ত্বය. මේ කරුණ කියන්න යනකොට ඔබට කියන්න ඕනේ මේ ආණ්ඩුව 2008 චක්‍රලේඛනයක් නිකුත් කරා. 2008 චක්‍රලේඛනයක් නිකුත් කරා. ඒ චක්‍රලේඛනය තමයි අද දවසේ මේ ඛේදවාචකයට සියලු පසුබිම් සකස් කරන්නේ සහ අපේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගනිමින් තියෙන්නේ. 2008 ඇල ඉරක් 35 චක්‍රලේඛනය. මේ මගින් සියලු පාසල් වලට සියලු අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ටාස භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් මේ චක්‍රලේඛනය වල තියෙනවා. මේ චක්‍රලේඛනය මගින් කියනවා ඒ පාසල් වල තත්ත්වයන් නගා සිටීම තමයි මේ චක්‍රලේඛනයේ අරමුණ නිකුත් කිරීම. නමුත් මේ චක්‍රලේඛනයේ හඳුන්වා දෙනවා ආයතන දෙකක් පිහිටුවීම සම්බන්ධයෙන්. මොකද්ද? පාසල් සංවර්ධන කමිටු. අනිත් එක තමයි පාසල් කළමනාකරණ කණ්ඩායම්. School Development Committees SDC, School Management Team SMT. මේ දෙමව්පියන්, සුබපතන්නන් මේ හැමෝගෙම එකතු කර පාසලේ ගුරුවරු සියලු දෙනා එකතු කරපු කමිටු හදනවා. දැන් මේ කමිටු දෙකේ කාර්යභාරය මොකක්ද? මේ කමිටු දෙකේ කාර්යභාරය බවට අදපත් වෙලා තියෙන්නේ, පත් කරගෙන තියෙන්නේ සම්පූර්ණම පාසල පවත්වාගෙන යෑමේ වියදම් දරුවන්ගෙන් එකතු කර ගැනීම. සමහර පාසල් වල මේ පැමිණිලි අපිට එවලා තියෙනවා. විෂය ධාරාන වලට අවශ්‍ය ගුරුවරු නැහැ. විෂය ධාරාවන් වලට උගන්වන්න අවශ්‍ය ගුරුවරු නැහැ. ඒ ගුරුවරු නැති වෙලා ඉන්න වෙලාවේ ස්වේච්ඡාවෙන් ගුරුවරු බඳව ගන්නවා. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මේ අහිංසක දරුවෝ. කුලේ වැඩ කරන, ගොවිතැන් කරන, ජීවත් වීම සඳහා දැවැන්ත අරගලයකින් අපේ සමාජයේ සාමාන්‍ය අහිංසක ජනතාව තමන්ගේ පාසලේ දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය කියලා දෙන්න අරගත්ත ගුරුවරුන්ට වැටුප් ගෙවන පැමිණිලි අපිට එවලා තියෙනවා. වැටුප් ගෙවන පැමිණිලි. ඒ නිසා ගුරුවරයාගේ පඩිය පවා අද මේ පාසල් කළමනාකරණ කමිටුව එහෙම නැත්නම් මේ පාසල් සංවර්ධන කමිටුව කියන කමිටු හරහා අද වෙනකොට ගුරුවරයාගේ වැටුප පවා ගෙවන තැනට දෙමව්පියන්ට අධ්‍යාපනයේ බර විතැන් කරමින් තිබෙනවා. පහුගිය කාලේ පුරාවට තිබිච්ච අරගල වගේ ඔබට මතකයි මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් දවසින් දවස කරන වෙන්කිරීම කඩු කප්පාදු කරනවා කියලා අපි කිව්වා. ජාතික ආදායමෙන් 1.6කට බැහැලා තියෙනවා 2013 අවුරුද්දේ අධ්‍යාපනයට වෙන්කිරීම. යුනෙස්කෝ කියනවා මේ රටක ජාතික නිෂ්පාදනයෙන් 106කට ආසන්න ප්‍රමාණයක් ඒ රටේ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුයි කියලා. අපි යුනෙස්කෝ සංවිධානයේ සමාජික වෙනවා 1994. යුනෙස්කෝ සංවිධානයේ සමාජික වෙලා යුනෙස්කෝ කාර්යාලයක් පවා ලංකාවේ පවත්වා යනවා. යුනෙස්කෝ කියන්නේ අධ්‍යාපන විද්‍යාත්මක සංස්කෘතික සම්බන්ධයෙන් සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් ඒ රට ඇතුලේ තියෙන පාරම්පරික දේවලුත් අධ්‍යාපනය කළ යුතු වෙනස්කම්, විද්‍යාව යුතු වෙනස්කම්, සංස්කෘතිකමය රැකගත් සියලු කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙන්න හදාගත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 186ක් සමාජිකයෝ. ඉතින් මේ සංවිධානය කියනවා 106ක් අධ්‍යාපන සඳහා වෙන් කළ යුතුයි කියලා 2010, 2011, 2012, 2013 වෙන් වෙනකොට 1.8.9 තිබිච්ච දල ජාතික නිෂ්පාදනයේ 2010 තිබිච්ච අධ්‍යාපනයට වෙන් කිරීම 2013 වෙනකොට 1.1.56 දක්වා පහළට බහිනවා.
ඒ පහළට බහිනකොට ඔබේ අපේ මෙරටේ අනාගත පරපුර මෙරටේ අනාගත දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් එකතු කිරීම මේ චක්‍රලේඛනය හරහා ආණ්ඩුව විදුහල්පතිවරු සහ ගුරුවරුන්ට බාර දීලා තියෙනවා. අපිට තියෙන මට කියන්න ඕන කාරණේ තියෙන මෙරටේ විදුහල්පතිවරුන් මෙරටේ ගුරුවරුන් අද මනි කලෙක්ටර්ස්ලා කරගෙන දිසා පාමොක්ලට අද සිද්ධ වෙලා තියෙන්නේ පන්තියේ තමන්ගේ ඉගෙන ගත්තාපු දරුවව නැගිට්ටවලා සල්ලි ගෙනාවේ නැත්තම් එළියට බහින්න කියලා කියන්නේ. අද අපේ රටේ පාසල් අධ්‍යාපනය ඇතුලේ සිදුවලා තියෙන ඛේද වාචකය මේක. විදුහල්පතිවරුන්ට තමන්ගේ අධ්‍යාපනය පාසලේ ගුණත්වය රැක ගන්න කරන මැදිහත් වීම වෙනුවට අද කළමනාකරන කමිටුව හරහා සංවර්ධන කමිටුව හරහා පාසලේ ඩෙස්ක් ටික හදාගන්න, පාසලේ ගොඩනැගිල්ල හදාගන්න, පාසලේ දරුවන්ගේ ඩෙස්ක් වල තින්ත ටික ගාගන්න, විදුලි බිල ගෙවන්න, ජල බිල ගෙවන්න, ඒ වගේම ගුරු නිවාස අලුත් වැඩියා කරන්න, විදුහල්පතිගේ කාර්ය නිල නිවාසය අලුත් වැඩියා කරන්න, ගේට්ටුව දාගන්න, වැට හදන්න, වතුර බිල ගෙවන්න, දරුවන්ට සල්ලි එකතු කරන ක්‍රියාවලිය පසුපස හමා යන්න සිද්ධ වෙලා. රජය ජනතාවගෙන් අය කරගන්න බදු වලින් අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යාපන මුදල් වෙන් නොකිරීම නිසා අද වෙනකොට විදුහල්පතිවරු සහ අපේ ගුරුවරු බරපතල ප්‍රශ්නකට මුහුණ දෙලා තියෙනවා. ඔවුන් පවා මේ පැමිණිල්ල අපිට එවලා තියෙනවා. ඔවුන් මුහුණ දෙලා තියෙන ඛේද වාචකයි. පන්තියට වෙන් කළා දුන්නාම මේ මුදල පන්තියෙන් එකතු කරන්න කියලා පන්ති බාර ගුරුවරයා පන්තියේ ළමයි සල්ලි ගෙනලා නැත්තම් දවස් දෙකක් තුනක් ගියාට පස්සේ පන්තියෙන් එළියට දාන සල්ලි කුණගාව අපිට දඬුවම. ඔබ දැක්ක පහුගිය දවස්වල පන්ති කාමරේ තින්ත ගන්න සල්ලි ගේන්න කියලා කිව්වට පස්සේ තින්ත ගන්න සල්ලි නැතුව දරුවෙක් වත්තකින් පොල් හොරකම් කරා කියලා උසාවිය අරන් ගිහලා තිබුණා. ඒ දරුවා පොල් හොරකම් කරන්න යාපු ක්‍රියාවලට වග කියන්න ඕනේ කවුද? අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා තියෙන කාරණේ සම්බන්ධයෙන් ඔබ අපි හැමෝම මේ රටේ අධ්‍යාපනය ලැබු දරුවෝ පාසලට යනකොට නිවාඩු කාලේ ඉවර වෙලා පාසල අලුත් වැඩියා කරලා ඩෙස් බංකු ටික පිළිවෙලලා තිබුණා. ඔබට අපිට මතකයි. හැබැයි අද එක වසරට බාර දෙන්න ඕනේ දරුවා ඩෙස් එකයි බංකුවයි කරේ ඔළුවේ තියාගෙන යනවා තාත්තා. එක වසරට බාර දීපු තැන ඉඳන් පාසලේ සියලු වියදම් ගෙවන්න සිද්ධ කරලා තිනවද දරුවට. හැබැයි ඒ ඛේද වාචකේ කොපමණ දුරට අපේ සමාජයට විනාශයක් ගෙන දෙනවද කියලා කිව්වොත් එහෙම බොහෝ දිසාපාමොක්ලා අතුරේ අද ඊටාම සමාජයේ ප්‍රතික්ෂේප කරන මිනිසුන් නිර්මාණය වෙමින් තියෙනවා මේ මුදල් ගනුදෙනුට උන් සම්බන්ධ වීම නිසා. මේ මනි කලෙක්ටර්ස්ලා හැටියට ඔවුන්ව මැදිහත් කරවීම නිසා අද බරපතල සමාජ ඛේද වාචකයක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. මම ඔබට කියන්න යන්නේ මේ අපිට ඔබ තොරතුරු වල තියෙනවා තමන්ගේ දරුවා පාසලට ඇතුල් කරගන්න ඉදිරිපත් කරපු තොරතුරු. මේ ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දෝෂණ විරෝධී හඬේ අපි බාර ගන්නවා. ඒ වගේම මේ ඉදිරිපත් කරන තොරතුරු වල අරමුණ ඒ පාසලක් හෝ ඒ ගුරුවරයෙක් හෝ ඒ විදුහල්පතිවරයෙක් අපහසුතාවයට පත් කරන්න නෙමෙයි. යම් කෙනෙක් වැරදි ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔහුට අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි. ඔහුට අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි. තාරාතිරම නොබලා. ඒ වගේම මේ තොරතුරු ඉදිරිපත් කිරීම අරමුණ මේ රටේ අසාධාරණයටපත් වෙච්ච මේ සමාජයට සාධාරණීෂ්ඨ කර ගැනීම. මේ වල තියෙන ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ එක වසරක දරුවෙක් ඇතුල් කරගන්න ගියපු ඒ දෙමව්පියන්ට සිද්ධ වෙච්ච ඛේද වාචකය. ඔවුන් කියනවා මුදල් තැන්පත් කරන්න කියලා බැංකුවල මුදල් තැන්පත් කරපු රිසිට් පතක් එක්ක ඕන අපිට එවලා තියෙනවා. සවුත්ලන්ඩ් කොලේජ් ගාල්ල රුපියල් ලක්ෂයක් තැන්පත් කරන එක වසරක දරුවා ඇතුල් කරගන්න. මේ ලක්ෂේ පමණක් නෙමෙයි. තවත් විශාල ලෙස ඔහු ගෙවපු මුදල් සම්බන්ධයෙන් පාසල් ලිඛිතව රුපියල් ලක්ෂ 2ක මුදලක් දීමට පොරොන්දු වෙලා තියෙනවා. එයින් රුපියල් ලක්ෂ මුදලක් දාලා තියෙනවා. ඊට අමතරව විවිධ අවස්ථාවල පාසලේ විවිධ කටයුතු සඳහා රුපියල් විවිධ ප්‍රමාණයන් වලින් 15000ක් ලක්ෂයක් සිසුන් මේ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඇතුළු සියලු දේවල් ගෙවලා තියෙනවා. තමන්ගේ දරුවගේ ෆොටෝ එකත් එක්ක අපිට එවලා තියෙනවා. හැබැයි අද දරුවා ගෙදර. තව ලක්ෂයක් දෙන්න තියෙනවා ලක්ෂය දෙන්න නැතුව අද දරුවා ගෙදර. අපි මේ සම්බන්ධයෙන් අල්ලසා දූෂණ විමර්ශන කමිෂන් එකට පැමිණිලි කරනවා. ඒ වගේම අපි මේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දුන්නාට පස්සේ අපි දැක්කා ඊයේ පෙරේද පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා පාසල්වල බරපතල විදියට අල්ලස් හා දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ නිසා ඒ අය අල්ලස් හා දූෂණ කමිෂන කැඳවන්න තීරණය කරලා තියෙනවා. අපි කියන්නේ අපේ රටේ ගුරුවරු හරි විදුහල්පතිවරු අල්ලස් හා දූෂණ කමිෂන පැමිණිලි කැඳවන්න කලින් අධ්‍යාපනයට අවශ්‍ය වහම මුදල් වෙන් කිරීම කරන්න ඕනේ. ඒ වෙන් කිරීම කරලා පාසල පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ටික වෙන් කරලා තමයි ඒ වැඩේට අත ගහන්න ඕනේ. හැබැයි දැන් මේවා ඇතුලේ ඉන්න අයථා ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වෙච්ච අයට දඬුවම් දෙන්න කටයුතු කරන එක හොඳයි. හැබැයි ඒ වගේම අර මුදල් වෙන් කිරීමත් ඒහා සමානව සිද්ධ වෙන්න ඕනේ. මේකේ තියෙනවා විවිධ අවස්ථාවල මුදල් තැන්පත් කරපුවා, මුදල් ගෙවපුවා, විවිධ වවුචර්ස් රුපියල් 15000ක්, රුපියල් 36ක්, රුපියල් 400ක් මේ ඔහු ඒ පාසල වෙනුවෙන් දරුවා ඇතුල් කරගන්න කලින් ගෙවපු සියලු බිල්පත් සම ගෙවනවා. මේ මෙහෙම මුදල් එකතු කරන්න මේ චක්‍රලේඛනය අනුව කිසිදු අයිතියක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අපිට තව තොරතුරක් එවනවා. දෙක වසර සිසුන්ගේ මුදල් එකතු කිරීම. වයඹ රාජකීය විද්‍යාලය. ශිෂ්‍ය ශාස්ත්‍රයේ 570යි, ගුරු ශාස්ත්‍රයේ 160යි, විෂයමාලා ශාස්ත්‍රයේ 434යි, විශේෂ සමගාමී ශාස්ත්‍රයේ රුපියල් 500යි, ප්‍රජා සම්බන්ධතා ශාස්ත්‍රයේ රුපියල් 25යි, මූල්‍ය හා භෞතික සම්පත් ශාස්ත්‍රයේ රුපියල් 50යි, පරිපාලන ශාස්ත්‍රයේත් 150යි. ඔබ කල්පනා කරලා බලන්න මුදල් එකතු නොකරන කාරණා මොනවාද? ඔබට තේරුණාද මේ කියපු කාරණා වලින් මොකටද මේ මුදල් එකතු කරන්න කියලා? මේ විදුහල්පතිවරයා අත්සන් කරලා දෙමව්පියන්ට යවන ලිපිය. ඒට යටින් තියෙන පාසල් සංවර්ධන සමිති සමාජික මුදල රුපියල් 3යි, පහසුකම් මහා සේවා ගාස්තු රුපියල් 60යි. මේක විතරයි අපි ගෙව්වේ. පහසුකම් මහා සේවා ගාස්තු වෙනුවෙන් දරුවන්ගෙන් යම් මුදලක් අය කරා නම් ඒ ඉතා පොඩි මුදලක් අය කරේ. හැබැයි අද වෙනකොට රුපියල් 1889ක් එකතු කරනවා මේ පහසුකම් මහා සේවා ගාස්තු වලට අමතරව. මේ වයඹ රෝයල් විද්‍යාලය, වයඹ රාජකීය, මේ විශාකා විද්‍යාලය කොළඹ තීන්ත ගන්න කියලා හැම පන්තියක දරුවෙකුම රුපියල් 1200ක් එකතු කරනවා. තීන්ත ගන්න එක දරුවෙකුෙන් 1200ක්. පන්ති කාමරයේ විශාලත්වයයි දරුවෝ පන්ති කාමරයක 40ක් ඉන්නවා. කල්පනා කරලා බලන්න රුපියල් 60000ක් යනවාද තීන්ත ගන්න පන්ති කාමරේ. මේ ක්‍රියාවලිය ඇතුලේ ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න එක විතරක් නෙමෙයි, මේ හරහා ඕනෑම නිවැරදි පුද්ගලයෙක් දූෂිතයෙක් බවට පත් වෙන්න පුළුවන් විදිහේ පෙළඹවීමක් ඇති කරන මුදල් එකතු කිරීම තමයි සිද්ධ වෙන්නේ. ගුරුවරු පවා, ඊටා හොඳ ගුරුවරු පවා ඊටා නරක පුද්ගලයන් බවට පත් වීමේ ක්‍රියාවලියක් තමයි මේ තියෙන්නේ. මේ තව මේ ලිපිය එවලා තියෙන්නේ, මේ ලිපිය කියවන්න ඔබට ඌමනා කරේ. මේ ලිපිය ලියන දෙමව්පිය ලියන්නේ බලන්ගොඩ අධ්‍යාපන කොට්ටාසේ උඩවලව වනෝද්‍යානට මායිම්ව දුෂ්කර පාසලක්. පාසලේ ඉන්නේ ළමයි 230යි. පවුල් සංඛ්‍යාව 140යි මේ ප්‍රදේශේ ජීවත් වෙන මේ පාසලට යන. මේ පාසලේ ළමයින්ගෙන් රුපියල් 1000ක් එකතු කරන නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සඳහා. හැබැයි බලන්ගොඩ නගරයේ තියෙන ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ රුපියල් 400යි එකතු කරන්න. මෙහෙම මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය හරහා අද කල්පනා කරලා බලන්න මේ හැම කෙනාම දූෂිතයින් බවට මේ ගනුදෙනු හරහාපත් වෙන්න අවශ්‍ය කරන ඉඩ සකස් වෙමින් තියෙන සමාජයේ මේ පාවහන් පැලඳීමට අනිවාර්ය කරනවා සමාගම්වල විදුහල්පතිවරු. වීරවිලින් මේ ටැක්ස් පත එවන්නේ පුතා මහනුවර පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය ඉගෙනුම ලබනවා. විදුහල්පතිලා නියෝග කරනවා පෞද්ගලික සපත්තු සමාගමක සපත්තු දාන්න ඕනේ අනිවාර්යෙන්. සපත්තු ජෝඩුවක් රුපියල් 2000යි. තියෙන සපත්තු අයින් කළා රුපියල් 2000ක් අරන් ඇවිල්ලා සපත්තු ගන්න කියලා. බෙටන්ස් කියන පුද්ගලික සමාගමේ සපත්තු ගන්න කියලා රුපියල් 2000ක් මේ තාම වගකීමෙන් මේ තොරතුරු කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න අද මේ කොහාටද අපේ පාසල ගමන් කරමින් තිබෙන්නේ? ඒ විතරක් නෙමෙයි. මේ තියෙන නුවරඑළිය ස්වාමිදෝගේ කන්නාරාමේ මේ පෞද්ගලික පාසලක් හැටියට තිබුණා 1994 මේ පාසල පවරගත්තා රජයට. ඒ කියන්නේ රජයට පවරගත්තට පස්සේ මේ සියලු කටයුතු රජයෙන් කරන්නේ. මේ සඳහා 2013 අවුරුද්දට එක ළමයෙකුගේ මේ වෙනකොට රුපියල් 40000ක් එකතු කරලා තියෙනවා. ගුරුවරුන්ට පඩි ගෙවන්නේ මේ රටේ අහිංසාමාන්‍ය දෙමව්පියන්ගේ පඩි බදුවල ආදායමෙන්. එක දරුවෙකුගෙන් රුපියල් 40000ක් එකතු කරලා තියෙනවා මේ පාසලේ. ඊට අමතරව මාසයකට එක් ළමයෙකුට රුපියල් 500ක් ගාස්තුවක් අය කරනවා. පළවෙනි වසරට ඇතුල් කරගෙන ඉඳන් රුපියල් 65000ක් අය කරගන්නවා.
ඒ වගේ මාසික ගාස්තු වලට ආපහු 1200ක් එයාගෙන් ඇතුල් කරගන්න. මේ විදියට මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය මුදල් එකතු කරන්නන් බවට අපේ රටේ පාසල් වල ගුරුවරු සහ විදුහල්පතිවරු පත් කරලා තියෙනවා. මේ ඔවුන් මේ පැමිණිලි ලැබන්නේ කලාප හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විශ්‍රාම ගිය. ඔහු වගකීමෙන් කියන ඔහුගේ නම කියන්න ඔහු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න මැදිහත් වුණා පහුගිය කාලේ පුරාවට. නමුත් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අහිංසක දෙමව්පියන්ගෙන් මේ සල්ලි එකතු කරන ක්‍රියාවලිය කියලා. හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ඔහු විශ්‍රාම ගිහලා ඔහු අපිට තොරතුරු එවනවා. ඔබ කල්පනා කරලා බලන්න අපේ රටේ අධ්‍යාපනය ගමන් කරමින් තියෙන තැන. ඒ විතරක් නෙමෙයි අනවසරෙන් සමහර පාසල් වල අනවසරෙන් පන්ති කාමර පටන් අරන් ඒ වගේ ඒ පන්ති කාමරයට දාන්න උන් ළමයිගෙන් මුදල් එකතු කරන එක සම්බන්ධයෙන් මේ ලිඛිත එවලා තියෙන පැමිණිලි. මේ පැමිණිලි එවන්නේ පාසලේ ගුරු මණ්ඩලය. පාසලේ ගුරු මණ්ඩලය එවන්නේ මේ ක්‍රියාවලියෙන් ඔවුන් අපහසුර පත්වලා තියෙන කාරණේ මේ පිටු දෙකක් පුරාවට ටයිප් කරලා උන් එවනවා. පාසලට කවදාත් ආදරය කරන ගුරු මහත්මීන් ඔබ කල්පනා කරලා බලන්න මේ පාසලේ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සියලු රුපියල් SDS බාර කියන්නේ අර සංවර්ධන කමිටුව වලට රුපියල් 2000 ගාන එකතු කරලා බැර කරනවා. එතෙන් සිට මේ අය කරන ක්‍රියාවලිය අසාධාරණයි. මේකට මේ කුමන හෝ දෙයක් කළා මේ ළමයින්ගෙන් සල්ලි එකතු කරන එක නවත්තන්න මේක අපිට කරදරයක් කියලා මම කියන්නේ. මේ ගුරුවරු ආදි ශිෂ්‍යයෝ මේ තව වෙනකම් මේ ඛේදවාචකයේ පිටිපස්සේ දැන් ඔබ දන්නවා මේ පෙබරවාරි මාසෙ ඉවර වෙමින් තියෙන්නේ. පෙබරවාරි මාසෙත් ඉවර වෙමින් තිබෙන්නේ. මෙම පාසලේ 6 වෙනි වසර මේ පහුගිය දවස්වල එකතු කරපු පාසල් වල 6 වෙනි වසර පන්ති තවම පටන් අරන් නැහැ. හේතුව ඩෙස්පුටු නැහැ. ඩෙස්පුටු නැති නිසා පන්තිය පටන් අරන් නැහැ. දෙමව්පියන්ට කියනවා ඩෙස්පුටු අරන් එන්න කියලා. එක වසරේ ඉඳන් මේ ළමයි ඉගෙන ගත්ත පාසලට. එහෙම නැත්නම් ඩෙස්පුටු හදන්න සල්ලි ඉල්ලනවා. ඒ සල්ලි ප්‍රමාණය දුන්නොත් එහෙම ඩෙස්පුටු දෙන්නම් කියලා ඒගොල්ලෝ කියනවා. මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ සාන්ත ක්ලෙයා විදුහල සම්බන්ධයෙන්. මේ විවිධ පාසල් වල සියලු පාසල් වල මේ ආපු කොළඹ තියෙන ප්‍රධාන පාසල් වල සිට මේ පාසල් සම්බන්ධයෙන් වුන් වගකීමෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන්න. මේ කිරියල්ල ශ්‍රී දේවරක්කිත පාසල 2013 එක වසරට මුදල් ඇතුළු රුපියල් 3000ක් ගන්නවා. ඊට අමතරව මේ මුදල් ගන්නවා රිසිට් දෙනවා. හැබැයි රිසිට් එකේ දෙන මුදල නෙමෙයි දාන්නේ. පහසුකම් හා සේවා ගාස්තු ඒවට දෙන ගාන දානවා. මේ එක රිසිට් පතක් තියෙනවා. එහි තියෙනවා මේ මුදල් එකතු කරන කාරණේ. මම ඔබට කලින් කියපු දේවල්. ආරක්ෂක, සනීප ආරක්ෂක, ක්‍රීඩා, ලිපි කටයුතු, පාසල් ශාරීරික පුහුණු පාසලේ බෙහෙත් ගන්න අවශ්‍ය සල්ලි. ඔබ කල්පනා කරලා බලන්න. ගුරුවරයාගේ පඩි ගෙවන එකේ සමහර තැන්වල ගුරුවරයාගේ පඩි ගෙවන එකේ සිට අද පාසලේ සියලු වියදම් දෙමව්පියන්ට පවර්ලා දීලා තියෙන හැටි. මේ දෙමව්පියන්ට අඩුම තරමේ Tamanට හරියට Tamanට අධ්‍යාපනය නොලැබෙච්ච එකේ දරුවන්ට අකුරු ගන්නන තමයි උත්සාහ කරන්නේ. මේ අම්මා මේ ලිපිය එවලා තියෙන්නේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට Tamanගේ දරුවා දාගන්න රුපියල් ලක්ෂ 2ක් ඉල්ලනවා. ලක්ෂ 2ක් දෙන්න නැති නිසා කතා කරලා පුළුවන් නම් ඒ ගාන අඩු කරලා දෙන්න කියලා කියන්නේ. මේ අපෙන් ඉල්ලීම් කරන්නේ. තමන්ගේ දරුවා දාගන්න ගේ ළඟ ඉඳන් වහලේ පේනවා ඉස්කෝලේ එළියට බැස්සාම ඒ ඉස්කෝලේට තමන්ගේ දරුවා දාගන්න ලක්ෂ 2ක් කියනවා. ඒක අඩු කරලා දෙන්න කියලා මේ කියන්නේ. මේ බැංකුව වලට මුදල් තැන්පත් කරපුවා. පොතුවිල මහාවිද්‍යාලය පාසල නගා සිටුවීමේ ගිණුම. මේ බැංකුවට මුදල් දාපු රිසිට් පත මේ තියෙන. මේ ඒ වගේම මොලකොට කෑගල්ල ආයතාලස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය ඒකකයක් සකස් කරන බවට සකසලා ලක්ෂ 5ක් එකතු කරලා තියෙනවා. ඒ අමතරව පාසල් සම්වර්ධනය සඳහා කියලා රුපියල් 20000ක් පළවෙනි ශ්‍රේණියට බඳවගත් දරුවන් එකතු කරනවා. කාණු දම්වැල් චිත්‍ර ඇඳීම් බිත්තිවල තීන්ත කැම සඳහා රුපියල් 4000 බැගින් ලබාගෙන තියෙනවා. මේ විදිහට මේ එකතු කරපු මුදල් සම්බන්ධයෙන් අවුරුද්දෙන් අවුරුද්ද ඒගොල්ලෝ මුදල් සම්බන්ධයෙන් දෙමව්පිය අස්සන් ලේඛනයක් එක්ක මේ අපිට මේ තොරතුරු එවනවා. මට ඔබට මේ තොරතුරු කියන්න උනා උනේ මේ සියලු තොරතුරුත් එක්ක
මේ සියලු තොරතුරුත් එක්ක දැන් ආණ්ඩුව කියනවා ජනාධිපතිවරයාත් පහුගිය දවස්වල අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහිල්ලා කිව්වා මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා දැන්. නිසා මේ අධ්‍යාපන අමාත්‍යාංශයට එතුමට පවා යන්න හිතලා තිබුණා. මොකද මේ ඛේද වාචකය දැන් හැම තැනින්ම එනවා. තමන්ගේ දරුවට පාසලේදී අසාධාරණයක් වෙයි කියලා දෙමව්පියෝ ගෙවනවා. හැකියාව තියෙන දෙමව්පියන්ගෙන් පටන් අරගත්තාම සමහර පාසල්වල දරුවන්ගේ දෙමව්පියෝ කතා කරලා කිව්වේ දරුවෝ පාසල් යන්න බෑ කියන සල්ලි අරගෙන යන්න බැරි නිසා. අපිට මහත්තයෝ තුන් වේල උයා ගන්න බැරුව ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සු එහෙම තියෙද්දි රුපියල් 1000ක් 1500ක් ඉල්ලපුවාම කොහොමද අපි යවන්නේ? එහෙම යවා ගන්න අපිට විදියක් නැහැ. අපි අහනවා දැන් අධ්‍යාපන ඇමතිවරයාගෙන්, අපි අහනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්, අපි අහනවා පළාත් අධ්‍යාපන ඇමතිවරුන්ගෙන් මේ චක්‍ර ලේඛනය අනුව ඔබ දැන් කියනවද නැවත වතාවක් මුදල් එකතු කරන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි. මේ පැමිණිලි වලට අමතරව මේ සියලු පැමිණිලි අල්ලස්සා දූෂණ විමර්ශන කමිෂනර් අප ඉදිරි දවසක බාර දෙනවා. අපි මේ රටේ පාසල්වල රටේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න වෙහෙස මහන්සි වෙන විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලනවා මේ අහිංසක දරුවන්ට ඔබට ආණ්ඩුව විසින් පවරපු මේ වැඩේ කරන්න ඔබ මැදිහත් වෙන්න එපා. දෙමව්පියන්ගෙන් අපි ඉල්ලනවා අයථා ලෙස මෙහෙම මුදල් එකතු කරන ක්‍රියාවලින් වලට හසු වෙන්න එපා. එමෙන්න මුදල් දෙන්න මැදිහත් වෙන්න එපා. ආණ්ඩුව කියනවා නම් එහෙම එකතු කරන්න අයිතියක් නැහැ කියලා ඔබට කෙලින් කියන්න ගිහිල්ලා පුළුවන් දෙන්න බෑ කියලා. හැබැයි පාසල ඇතුලේ යම් අසාධාරණයක් දරුවන්ට වෙනවා කියලා කියනවා නම් අපි ගුරුවරුන්ගෙන් ඉල්ලා හිටිනවා ඒ චෝදනාව වෙන්නේ ගුරුවරුන්ට දෙමව්පියන්ගෙන්. නිසා ඔබ ඒ චෝදනාවට ලක් වෙන්න එපා. ඔබ අපේ රටේ වැදගත්ම රාජකාරියක් ඉටු කරන ප්‍රජාව. අනාගත පරපුර ඇස්පාදන ඔබ නූතන දිසාපාමොක්ලා මනි කලෙක්ටර්ස්ලා බවට පත් වෙන්න එපා. ඔබේ වගකීමෙන් නිදහස් වෙන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. ඒ මොකද මේ අනුව තියෙනවා මේ චක්‍රලේඛනය අනුව මුදල් එකතු කරන්න පුළුවන් විදි. මේ චක්‍රලේඛනය අනුව මුදල් එකතු කරන්න විතරක් නෙමෙයි මේ සමහර වැඩ කිරීමේදී ටෙන්ඩර් පටිපාටයන් පවා අනුගමනය කරන්න ඕන කියලා කියන්නේ. මොනවාද මුදල් එකතු කරන්න පුළුවන්? රාජ්‍ය අරමුදල්. දෙමව්පියන්ගෙන් පරිත්‍යාග. පාසලක් ඇතුලේ පරිත්‍යාගයක් ගත්තත් රිසිට් එකක් දීලා පරිත්‍යාගයට වසර අවසානයේ ලැබිච්ච පරිත්‍යාග කොච්චරද වියදම් උනේ කොච්චරද කියලා දැනගන්න සලස්සන්න ඕන. සුබපතන්නන්ගේ පරිත්‍යාග ඕනම කෙනෙකුට පුළුවන් තමන් ඉගෙන ගත්ත පාසල වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්න. ඒ සියලු දේවල් වලට තියෙන්න ඕනේ ගිණුම්. ගොඩනැගිලි භූමිය හා උපකරණ භාවිතා කිරීමට දීමෙන් ලැබෙන ආදායම්, විෂයක් අර්ථයේ නිෂ්පාදිත භාණ්ඩ විකිණීමෙන් ලැබෙන මුදල්, අනුමත විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති වලින් උපයා ගන්න ආදායම්, වෙනත් ආදායම්. ඔබ කල්පනා කරලා බලන්න පාසලකින් මොනවාද හම්බ වෙන වෙනත් ආදායම් පාසලකට? මේ සියලු ක්‍රියාවලින් හරහා කරලා තියෙන්නේ පාසලට අද කොළඹ ප්‍රදේශයේ එක්තරා පාසලක විදුහල්පතිවරයෙක් අපිට කතා කළා. ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කරන්න කියලා කතා කරේ. පාසලේ විදුලි බිල රුපියල් ලක්ෂ 2ක් පමණ ඉක්මවලා එනවා. සමහර උත්සව තියෙන මාසවල ඊට වඩා යනවා. රුපියල් 70000යි මහත්වෝ වෙන් කරන්නේ විදුලි බිලට. මම කොහින්ද ගෙවන්නේ? විදුලි බිල ගා ගන්න බැරුව ලයිට් කපලා ගියොත් මං අසාර්ථක විදුහල්පතිවරයෙක් වෙනවා. මෙන්න ඔවුන්ව මුහුණ දීපු කේද වාචකය. අපි ආණ්ඩුවෙන් අහනවා පාසල පවත්වාගෙන යෑමේ වියදම් වෙන් කරලා නැහැ. අධ්‍යාපනයේදී ගුරුවරුන්ගේ වැටුපට අමතරව මුදල් වෙන් කරලා නැහැ. මේ විදියට අපේ රටේ දරුවන්ගෙන් රුපියල් 1800 500 1500 1700 එකතු කරපු තැන් තියෙනවා. තින්ත ගාන 1200 1500 රුපියල් 500ක් එකතු කරොත් රුපියල් මිලියන 8000ක් එකතු වෙනවා තින්ත ගාන විතරක් පාසල් වල. අපි අහනවා ආණ්ඩුවෙන් අපේ රටේ පාසල් පද්ධතිය නවීකරණය කරන්න මුදල් කොච්චර වෙන් කරාද? පාසල් වල විදුලි බිල ගෙවන්න මුදල් වෙන් කරාද? පාසල් වල ජල බිල ගෙවන්න මුදල් වෙන් කරාද? පාසලේ ආරක්ෂක කටයුතු වලට, දුරකථන බිල් වලට ඒ අවශ්‍ය ප්‍රමාණයට මුදල් වෙන් කරාද? පාසලේ ක්‍රීඩාගාරයේ ප්‍රථමාධාර පෙට්ටියට බෙහෙත් ටික ගන්න සල්ලි වෙන් කරාද? ඒ කිසිවක් නෑ. අද සියලු වියදම් දෙමෝපියන්ට වෙන් කළා තියෙන නිසා තමයි අද මේ කේද වාචක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා
දූෂණ විරෝධී හඬ අපි සංවිධානයේ අපි මේ පැමිණිලි 2616ක් අපිට ලැබිලා තියෙන වෙලාවේ අපිට ඔබට කියන්න ආවේ තවදුරටත් මේ අද උදෑසන මෙතෙන්ට එනකොටත් ලැබිච්ච පැමිණිල්ලත් එක්කම ඔබට අපි කියන්න ආවේ තවදුරටත් මේ පැමිණිලි අපිට ලැබෙමින් තිබෙනවා. නිසා මේ චක්‍රලේඛනයේ තියෙන අඩුපාඩුව තමයි මේ චක්‍රලේඛනේ පාවිච්චි කරමින් නම් ආණ්ඩුව මගහරින්න හදන්නේ නෑ. අපි කියනවා ඒක වැරදි. අවශ්‍ය මුදල් වෙන් නොකර පාසල පවත්වාගෙන යන්න ගුරුවරුන්ගේ පිට විදුහල්පතිරගේ පිට පටවලා අනවබෝධයෙන් මුදල් එකතු කරගන්න ඉඩ හැරලා තියෙනවා නම් ඒකත් වැරදි. ඒ නිසා වහාම මේ රටේ අධ්‍යාපනය මේ මූණ දෙමින් තියෙන ඛේද වාචකයේ මුදවා ගැනීම සඳහා වහාම අවශ්‍ය ප්‍රමාණයට මුදල් වෙන් කරන්න ඕනේ. දැනට කිරුළු ප්‍රදර්ශනයට කෝටි 2100ක් වෙන් කළා. 2013 අයවැයේ බිලියන 60ක් කෝටි 6000ක් වෙන් කරලා තියෙනවා දැනට කිරුළ වෙනුවෙන්. අපි අහනවා මොන දැයටද කිරුළ පළඳන්න යන්නේ? අපේ රටේ පාසලේ කිරුළු ගැලවිලා දෙමව්පියෝ මේ තරම් අර්බුදයකට මුහුණ දීලා තියෙද්දි වහාම මේ මුදල් වෙන් කරන්න ඕනේ පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අත්‍යවශ්‍ය වියදම් සඳහා. ජනාධිපතිවරයා Tamanට වැය ශීර්ෂය වෙන් කර ගනිද්දී එක දිනකට කෝටි 2ක් ලක්ෂ 200ක් වියදම් කරන්න වෙන් කර ගනිද්දී පාසලේ තින්ත ටික ගන්න දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කරන එක සාධාරණ නැහැ. වහාම වෙන් කරන්න ඕනේ මුදල් ඒ සඳහා. දූෂණ විරෝධී හඬේ අපි ඔබට ජනමාධ්‍යවේදීන් ලෙස ඔබ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ කටයුත්ත වාර්තා කරලා මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නය සමාජ සාකච්ඡාව බවට පත් කරන්න ඔබ දුන්න සහයෝගය. ඒ වගේම දූෂණ විරෝධී හඬේ අපි මේ පැමිණිලි ලැබෙන මොහොතේ සිට අපි මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පටන් ගත්ත අධ්‍යාපන අමාත්‍යාංශයට දූෂණ අල්ලසා දූෂණ කමිසමට අපි මේ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් තියෙනවා. පැමිණිලි නැතුව වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න කියලා. නිසා දැන් සාකච්ඡාව ජනමාධ්‍ය වලට ගෙනල්ලා තියෙනවා අපි මෙහෙම කරන්න යන්නේ කියලා. හැබැයි අපි දූෂණ විරෝධී හඬෙන් කියනවා ජනමාධ්‍ය වලින් මේ සාකච්ඡාව අවසන් කරන්න අපිට දෙන්නේ නැහැ. මේ රටේ දෙමව්පියන්ගෙන් අපි ඉල්ලනවා. මේ රටේ ගුරුවරුන්ගෙන් වෘත්තීය සමිති වලින් අපි ඉල්ලනවා. මේ රටේ විදුහල්පතිවරුන් අපි ඉල්ලනවා. ඔබ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් කරමින් තියෙන සේවාවේ වටිනාකමත් ඒ ගෞරවයත් ඔබට රැකලා දෙන්න දූෂණ විරෝධී හඬේ අපි මැදිහත් වෙනවා. මේ ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ පාලකයන්ගේ ප්‍රශ්නයක්. අල්ලස දූෂණය බරපතල විදියට රට තුල ව්‍යාප්ත වෙමින් තියෙන වෙලාවක තමයි පාසලත් මෙවැනි ඛේද වාචකයකට ලක් කරලා තියෙන්නේ. ඒ නිසා දූෂණ විරෝධී හඬේ අපි මේ චක්‍රලේඛනයේ හරහා සිදු කරමින් තියෙන මේ ක්‍රියාමාර්ග නැවැත්වීම වෙනුවෙන් දැවැන්ත මැදිහත් වීමක් කරනවා. අපි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලන්න කටයුතු කරලා තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්වති මන්ත්‍රීතුමා හරහා ඒ විවාදය අද දවසේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්න ඉඩ තිබුණා. නමුත් අධ්‍යාපන ඇමතිවරයාගේ වෙනත් කටයුත්තක් නිසා අද එම විවාදයේ කල් දාලා ලබන 7 වෙනිදා මේ විවාදය නැවත පැවැත්වෙනවා කියලා කියනවා. හොඳයි. අපි 7 වෙනිදා වෙනකොට තවත් තොරතුරු අපි එකතු කරනවා. ඒ තොරතුරුත් එක්ක අපි අල්ලසා දූෂණ කමිසමටත් මේ පැමිණිලි කරනවා. අපි අධ්‍යාපන ලේකම්වරයට දැන් එවලා තියෙනවා. තවදුරටත් අපි මේ තොරතුරු එවනවා. නිසා වහාම මැදිහත් වෙලා අහිංසක දරුවන්ගේ මුදල් අය කරලා පාසලේ වියදම දෙමව්පියන්ට පටවලා මේ රටේ දිසාපාමොක්ලා මනි කලෙක්ටර්ස්ලා කියලා මේ ක්‍රියාවලියෙන් මුදවා ගැනීමට අවශ්‍ය මුදල් වෙන් කිරීම වහාම කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම මේ සඳහා බලපෑම් කරන අපි මේ රටේ ජනතාවට, සිවිල් සමාජයට, ජනමාධ්‍යවේදී ඔබෙන් අපි ඉල්ලා හිටිනවා මේ එක්ක එකතු වෙන්න. දිනෙන් දින අපේ සමාජය මේ වෙළඳපොළ ආර්ථික ක්‍රමය ඇතුලේ සියලු දේවල් මාකටින් එහෙම නැත්නම් සියලු දේවල් මාකට් කරමින් තියෙන්නේ. පාසල මුදල් උපයන ක්‍රියාවලියක් බවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේන් පාසල මුදව නොගත්තොත් අපේ රටේ අනාගතය බරපතල අවදානමකට මුහුණ දෙනවා. ඒ සඳහා දූෂණ විරෝධී හඬ සංවිධානය වෙත තවදුරටත් මෙවැනි අයථා ලෙස ඒ වගේම මෙවැනි නීත්‍යානුකූල නොවන ලෙස මුදල් එකතු කරමින් රිසිට්පත් නැතුව මුදල් එකතු කරමින් පාසලේ බර දෙමව්පියන්ට පටවන මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තියෙන පැමිණිලි දූෂණ විරෝධී හඬ සංවිධානය වෙත එවන්න. දූෂණ විරෝධී හඬ සංවිධානය 12/2 වීරමාවත සුභූතිවර වත්තරමුල්ල කියන ලිපිනයටත්
0112884410 කියන පැක්ස් අංකයටත් vac.srilanka@gmail.com කියන වෙබ් ඊමේල් විද්‍යුත් තැපැල් ලිපිනයටත් ඔබට මේ පැමිණිලි තවදුරටත් එවන්න පුළුවන්. ඒ නිසා දූෂණ විරෝධී හඬ තවදුරටත් මෙරටේ පාසල මේ අභාවාචක අවාසනාවන්ත අත්දැකීමට ලක් කරන මේ නීති විරෝධී ක්‍රියාමාර්ගයට එරෙහිව ගෙන යන හඬන සටන තවදුරටත් අපි ඉදිරියට ගෙනියනවා. ඒ වගේම රජය මේ දෙමව්පියන්ට පවර්ලා තියෙන මෙරටේ දිසාපාමොක්ලා මනි කලෙක්ටර්ස්ලා කරලා තියෙන මේ ක්‍රියාවලිය මුදවා ගන්නාත එක් දූෂණ විරෝධී හඬ අවදියෙන් ඉන්නවා කියන කාරණේ කියමින් මේ පුවත්පත් සාකච්ඡාවේ දූෂණ විරෝධී හඬ සංවිධානයේට අපිට ඉදිරිපත් කරන්න තිබිච්ච කරුණු අපි අවසන් කරනවා. කැඳවුම්කරු හැටියට මමත් ඒ වගේම අපේ ජාතික මෙහෙයුම් කමිටු සමාජික ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී LW ගාමිණී මහත්මයාත් මේ පුවත්පත් සාකච්ඡාවට සම්බන්ධ වුණා. ජාතික මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් යම් කිසි කරුණක් සම්බන්ධයෙන් ඔබට යම් පැහැදිලි කර ගැනීමක් තියෙනවා. ඒ සඳහා අවස්ථාව හදමින් අපේ පැත්තේ මේ කරුණු පැහැදිලි කිරීම අවසන් කරනවා. ඒ අයත් විවිධ කාරණා සඳහා මුදල් එකතු කිරීමේ ඒ කාර්යයේ නියැලී සිටිනවා නේද? ඒ නිසා නේද දැන් සාමාන්‍යයෙන් විදුහල්පතිවරුන්වත් ඒ පදකීමේ ඒ අයට පවරලා දරුවන්ගේ මුදල් අය කිරීමේ සංකල්පයට යොමු වෙනවා. මේ චක්‍රලේ ඔබ කිව්වා හරි. මේ චක්‍රලේඛනයේ අනුව පාසල් සංවර්ධන කමිටුවත් පාසල් කළමනාකරන කමිටු කණ්ඩායම් නැත්තම් ටීම් හැදෙන්නෙත් ඒ අයගෙන් තමයි. ඒතර ඒ අයට තමයි දෙන්නේ පන්ති කාමරයට එනකොට පන්ති කවය දක්වා මේක එනවා. පන්ති කවය. පන්ති කවයේ ඉන්නේ ඒ පන්ති කාමරේ ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ගෙන් කෙනෙක් නම් කරගන්නවා පන්ති කවයේ ප්‍රධානියා. ඒතර ඒ පන්ති කවයේ ප්‍රධානියා හරහා තමයි දැන් සල්ලි එකතු කරන ක්‍රියාවලිය යන්නේ. ඒ අම්මා හෝ තාත්තා තමයි ඒකට වග කියන්නේ මේ සල්ලි එකතු කරන එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාවලිය මේ චක්‍රලේඛනේ පෙන්නලා මේ සියල්ල මේ කමිටුව හදලා පහලට විතන් කරනවා. පන්ති කාමරේට ගුරුවරයා පන්ති බාර ගුරුවරයා දැනගන්න ඕනේ පන්ති කවේ හදලා සල්ලි ටික එකතු කරන්න. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ දෙමව්පියන්ට ගුරුවරුන්ට වගකීමක් තියෙන ඔබ කිව්වා හරි. අපි කියන්නේ ඒ වගකීම අපි ගමු දැන්. මෙතෙක් කල් අපි ඒ වගකීම අතහැරලා හිටියා. අපි සෙඩ් එකෙන් පෙට්‍රල් ලීටරයක් බයිසිරේට ගහන රුපියල් 80ක් බදු ගෙවනවා. පිටි කිලෝ එකක් ගන්නකොට රුපියල් 35ක බදු ගෙවනවා. කොත්තමල්ලි ටිකක් ගන්නකොට කොත්තමල්ලි කිලෝ එකට රුපියල් 200ක බදු ගහලා තියෙනවා. පොතට පැන්සලට පෑනට ඉඳන් හැම දෙයකටම බදු ගෙවනවා. මේ රටේ ජනතාව එදිනෙදා ජීවත් වෙන පාරිභෝගිකයා එදිනෙදා ජීවත් වෙන්න ගන්න බඩු මල්ල අනුව ගෙවන භාණ්ඩ හා සේවා මත ගෙවන බදු රුපියල් කෝටි ලක්ෂයක් ඉක්මවන 2013 අවුරුද්දේ. මේ සල්ලි ගෙවන්නේ බදු හැටියට වක්‍ර බදු ආදායම අපේ රටේ රුපියල් බිලියන 1100කට ආසන්නයි. මේ සල්ලි ගෙවන්නේ මේ බදු ගෙවන්නේ මෙන්න මේ පාසල්වල රෝහල්වල මන්මාවත්වල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මුදල් වෙන් කරන්නේ. ඒකෙන් මුදල් වෙන්නේ නැති වුණාට පස්සේ පාසල් සංවර්ධන කමිටුවරු කළමනාකරන කමිටුවරු ගහලා චක්‍රලේඛනයක් ගහලා නැවත පාසල් වලට අධ්‍යාපන අමාත්‍යාංශය යවනවා. මේ කියන්නේ අධ්‍යාපන ලේකම්වරයා. අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ලේකම්වරයා යවන්නේ. යවලා කියනවා මෙන්න මේ අනුව පාසල් වල කටයුතු පවත්වාගෙන යන්න මැදිහත් වෙන්න. මුදල් එකතු කරගන්න ක්‍රමය යෝජනා කරන අධ්‍යාපන ලේකම්වරයා. ඒක ප්‍රශ්නේ තියෙන්නේ මං කිව්වේ මේ ලිපිය වුණා අපේ දෙමව්පියෝ ගුරුවරු ආදිශ සංගම් ඒ පාසල් කළමනාකරන කමිටුවේ ඇටිරත් එවනවා. ඔවුන්ට ආපු පීඩනය මේ. මොකද තමන්ගේ දරුවා බෑ කිව්වොත් තමන්ගේ දරුවට අසාධාරණයක් වෙයි. බෑ කිව්වොත් තමන්ගේ දරුවා කොන් වෙයි. දැන් මේ ගාල්ලේ සවුත් ලන්ඩන් එවපු මේ තාත්තා අපිට කිව්වේ කතා කරලා. මේ අද උදේනටත් කතා කරා. මේ තාත්තා අපිට කතා කරලා කිව්වේ මහත්තයෝ දරුවා ගෙදර දරුවා ඉස්කෝලේට දාගන්න ඕනේ මට. මගේ අනිත් දරුවොත් ඉස්කෝලේ ඉන්නේ. දරුවා ගෙදර තවම. මේක මගේ දරුවා කියලා කිව්වට කමක් නැහැ. මොකද මට ඒ අසාධාරණ වෙලා තියෙනවා. මම දාන්න කියපු සල්ලි කොටසක් දාලා බැංකුවේ සල්ලි දාපු රිසිට් එක මම ළඟ තියෙනවා. ඉතින් මේ විදිහට මේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය මුදල් ආණ්ඩුව වෙන් කරන්නේ නැහැ. ඒ වෙන්නේ කරුවාට පස්සේ අධ්‍යාපන ලේකම්වරයා පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු සහ විදුහල්පතිවරු දක්වාම මේක විතන් කළ චක්‍ර ලේඛනය ගහනවා. පාසල් පවත්වාගෙන යෑම සඳහා මුදල් හොයන්න.
හරි පැහැදිලි මේ නිකුත් කරලා තියෙන රිසිට් දෙන්නේ නැහැ මේ බහුතරයක් තැන් වල. රිසිට් වල කියනවා සනීපාරක්ෂක සේවා, ආරක්ෂක සේවා, විදුලි බිල, ජල බිල, බෙහෙත් ටික ගන්න මේ කොටම. ඒතකොට ඒ සල්ලි එවන්න නැති වුණාට පස්සේ තමන්ගේ දරුවගේ පාසලේ දරුවෝ මුණ දෙන අර්බුදයට කවුරු හරි දෙමව්පියෙක් මැදිහත් වෙනවා පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් කමක් නැහැ අපි දෙමු නැත්තම් දරුවන්ට මේක ඉන්න බෑනේ. එක දෙමව්පියෙක් අපිට කතා කරලා කිව්වේ ඩෙස් බංකු ටික හදලා දුන්නේ මහත්තයෝ නැත්තම් දරුවන්ට ගිහිල්ලා ඉඳ ගන්න තැනක් නැති වෙන නිසා. හැබැයි ඒක දෙමව්පියන් ගන්න නෙමෙයි අපි බදු ගෙවන්නේ ඒකට කියලා දෙමව්පියෝ දන්නවා. දැන් අර ඔබ මතු කරපු කාරණේ යනවා. මේ අර්බුදය මේ සමාජයේ දන්නවා. හැබැයි උත්තර හොයන්න යන්නේ තනි තනිව. ඒක තමයි මේකේ වැරද්ද. අපේ අරගලය දූෂණ විරෝධී හඬේ මේ අරගලය. ඒ තනි තනිව උත්තර හොයන්න යන්න එපා ඔබ. දෙමව්පියන් ලෙස, ගුරුවරුන් ලෙස, ගුරු සංගම්, විදුහල්පති සංගම් ලෙස ඔබ තනි තනිව මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්න එපා. රටක වගකීම ඒ රටේ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාම. රටකට ඒ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම ඉටු කරන්න බැරි නම් ඒ ආණ්ඩුව ඒකට වග කියනවා. ඒ නිසා අද ආණ්ඩුව වගකීම එහෙම නැත්නම් වගවීම අත්හැරලා දෙමව්පියන්ට වගවීමයි දෙකම බාර දීලා. ඒ නිසා තමයි අපේ අරගලය මේ ක්‍රියාවලියට ඒ අය අවබෝධයෙන් හෝ මේ මැදිහත් කරගනිමින් තියෙන එකට විරුද්ධ වෙන්නේ. ඒ විරුද්ධ වෙන්න ඕන තනි තනියෙන් නෙමෙයි. ඔබ තනි තනියෙන් විරුද්ධ වෙනකොට තමයි ඔබට දැනෙන්න පුළුවන් මගේ දරුවට අසාධාරණයක් වෙයි කියලා. විදුහල්පතිවරයාට දැනෙන්න පුළුවන් මම අසාර්ථක විදුහල්පතිවරයෙක් වෙනවා කියලා. නෑ ඔබ ඔබේ පාසලේ පරිපාලන කටයුතු ඉගැන්වීමේ කටයුතු වලට වඩා හොඳින් මැදිහත් වෙන්න අවශ්‍ය පහසුකම් නැති ටික ඔබ දෙමව්පියන්ට කියන්න. ඔයගොල්ලෝ මුදල් එකතු කරන ක්‍රියාවලට මැදිහත් වෙන්න එපා. අපි දෙමව්පියන්ට කියන ඔබ ඔබේ පාසලේ දරුවාගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් ටික නැතිනම් යන්න කලාප කාර්යාලයට, යන්න කොට්ටාස කාර්යාලයට, යන්න කලාප කාර්යාලයට, බැරි නම් එන්න අධ්‍යාපන අමාත්‍යාංශයට. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න බැරි නම් ඒකට වග කියනුනේ ආණ්ඩුව. එතෙන්ට යනකම් මේ අරගලය අපිට ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිසා අපි කියන්නේ තනි තනිව යන නිසා තමයි මේ ඛේද වාචකය. ඒක නිසා මෙය ව්‍යාපාරයක් කරගන්න උත්සාහ කරන අයත් ව්‍යාපාරයක් කරගත්ත අයත් ඉන්නවා අපි දන්නවා. ඒ සඳහා මැදිහත් වෙන සමහර දැන් මේක එක පැත්තකින් විදුහල්පතිවරු සල්ලි එකතු කරන්න කියලා සමස්ත විදුහල්පතිවරුන්ට මේ චෝදනාව දාන්න පුළුවන් නෑ. අපි ඒකට එකඟ නෑ. ගුරුවරු තමයි සල්ලි එකතු කරන්න කියලා ගුරුවරු සමස්ත ගුරුවරුන්ට මේක දාන්න පුළුවන් නෑ. අපි ඒකට එකඟ නෑ. මේක ව්‍යාපාරයක් කරගෙන මේක තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නත් විසඳ ගන්න මැදිහත් වෙන ඊටාම අතලොස්සක් පිරිස මේක ඇතුළේ ඉන්න පුළුවන්. ඒක නිසා සමස්ත දිසාපාමොක්කරුන්ට මේ චෝදනාව නගන එක වැරදි. ඒ නිසා අපි ඔවුන්ටත් කියන්නේ ඔබ මේ කටයුත්තෙන් ඔබේ වගකීම දරුවන්ට නිසිලස අධ්‍යාපනය ලබා දීම, ඩෙස් බංකු නැතිනම්, ලයිට් බිල ගෙවලා නැතිනම් ඒට අර්බුදයට මුහුණ දෙද්දී ඔබ දෙමව්පියන්ට කියන්න අපිට මුදල් වෙන් කරලා නැහැ. ඒ නිසා මුදල් වෙන් කරගන්න කොට්ටාස කාර්යාලයෙන් ඔයගොල්ලෝ අරගල කරන්න. ගුරු සංගම් ලෙස අපි ඔබෙන් ඉල්ලනවා දෙමව්පියෝන්ට බලපෑම් කරන්න. ඔබේ සමාජිකයට ඉහළින් එන බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා වෘත්තීය සමිති ලෙස ඔබ මැදිහත් වෙන්න. ඒ සඳහා මැදිහත් වෙන්න. ආදිසි සංගම් වලට අපි කියනවා අපේ රටේ හැම කෙනෙකුටම දරන්න බැරි තරමට මේ වියදම් පාරවලා දෙන එක නිසා ඒ සඳහා කතා කරලා අධ්‍යාපනයට අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමේ ක්‍රියාවලට මැදිහත් වෙන ඔබ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්න කියන ඉල්ලීමත් අපි ආදිසි සංගම් වලට කරන නිසා ඒ අයට මේක පවර්ලා තියෙන්නේ මෙන්න මේ චක්‍ර ලේඛන හරහා කොටස් වශයෙන් පහළට අරන් ගියා. ඒකෙන් තමයි ගැලවෙන්නේ, ඒකෙන් තමයි ආවරණය හදාගන්නේ, මේකෙන් තමයි සියලු මගහැරීම් කරමින් තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ චක්‍ර ලේඛනයේ සිටම නැවත වහාම මේ චක්‍ර ලේඛනය ඉවත් කරගත යුතුයි. පාසලට අවශ්‍ය මුදල් වෙන් කරනවා නම් මේ චක්‍ර ලේඛන අවශ්‍ය නැහැ. 2008 වෙනකන් අපේ රටේ පාසල් පද්ධතිය නිදහස් අධ්‍යාපනයේ දරුවෝ අපි 2008 වෙනකන් මේ චක්‍ර ලේඛන නැතුව ආවනම් මේ චක්‍ර ලේඛන හරහා සල්ලි එකතු කරන්න පටන් ගන්නෙම දරුවන්ගේ වියදම දෙමව්පියන්ට විතන් කිරීමේ ක්‍රියාවලිය මේ. ඒ නිසා වහාම මේ අකුලා ගන්න ඕනේ. එතෙන්ටත් අරගලය කරන දෙමව්පියෝ, විදුහල්පතිවරු, ගුරුවරු, ඒ වගේම ආදිසි සංගම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ. දූෂණ විරෝධී හඬේ අවධානය අපි එතෙන්ට යොමු කරලා තියෙන නිසා.